අපි අද අලුත් පාඩම පටන් ගන්න පුතේ 24 වෙනි පාඩම දර්ශක. දැන් ලියන්න මා මෙහෙම ප්‍රශ්නයක් ලියා ගන්න. දර්ශක අංකණය යනු කුමක්ද? ප්‍රශ්නයක් ලියා ගන්න පුතේ කළු පෑනෙන්. දර්ශක අංකණය යනු කුමක්ද? දර්ශක අංකණය යනු කුමක්ද? දර්ශක අංකණය යනු කුමක්ද? හරි. සියලු දෙනා පෑන් පැත්තකින් තියන්න. උදයන්ග සර් නියමෙටම කියලා දෙනවා. ආයි ඔළුවට යන විදියටම කියලා දෙනවා පුතේ. මේ සිද්ධාන්ත පන්තියේ වැදගත්කම තේරුම් ගන්න. සිද්ධාන්ත හරියට ඔළුවට ගියේ නැත්නම් පැටියෝ පේපර් කරන්න බෑ. ඒ නිසා මේ උදයන්ග සර් කියන කාරණා ටික හොඳට අවබෝධ කරගන්න. මං ඉල්ලීමක් කරනවා දෙමාපියෝ ළඟ ඉන්නව නම් මාර සතුටුයි. මගේ ආදරණීය දෙමාපියෝ හැම කෙනාටම ඉන්න බැරි වෙයි. හැබැයි ගෙදර ඉන්නව නම් වියලා පියලා පොඩ්ඩක් ඉඩ තියෙනව නම් මේ පැටවු ළඟ ඉන්නව නම් මාර විදියට වටිනවා. හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉන්න. පුතේ 5 කියන ඉලක්කම නැත්තම් සංඛ්‍යාව හොඳට අහගෙන ඉන්න. 5 කියන සංඛ්‍යාව පැටියෝ නැවත නැවත ගුණ වෙලා. දැන් ඔබට තේරෙනවා පුතේ මේ 5 කියන සංඛ්‍යාව නැවත පුන ගුණ වෙලා. ඉතින් පුතේ මේක දිග වැඩි. මෙයා බෑංගිරි ගහන්නනෝ. හොඳට ඕම අඬනෝ. බෑංගිරි ගහන්නනෝ. විනාඩියක් දෙන්න. හරි. ඔන්න දැන් සුදු. දැන් ඔන්න බෑගිරි ගහන්නනෝ. හරි. බෑගිරි ගහන්නනෝ. මං අහනවා ඇයි අඬන්නේ කියලා. සර් මම දිග වැඩි. තැනකට ගියාම ලැජ්ජයි සර්. පොතේ ලියන්න ගියත් පිටු ගණන් ලියන්න වෙනවා. ඒ නිසා සර් මට මොකක් හරි සහනයක් දෙන්න. හරි. මම කියන්නම්. හරි. ඔයාට කොට වෙන්නනේ ඕන. හරි. එහෙනම් කොට කරමු. 5 1යි 2යි 3යි 4යි නේ. ආන 5ව 4යි. එහෙනම් පුතේ දකුණු පැත්තේ උඩ කෙළවරේ චූටියට 4 ලියනෝ. අන්න බලන්න පුෂ්පලතා. මෙන්න මෙච්චර දිග එකක්. මෙන්න කොට කරා. මෙන්න මේකට තමයි කියන්නේ පුතේ දර්ශක අංකණය කියලා. ආන්න එකට තමයි කියන්නේ මොකද්ද පුතේ? දර්ශක අංකණය කියලා. තේරුණාද? අත උස්සන්න තේරුණු කාණ්ඩේ. අත උස්සන්න අවංකවම තේරුණු කාණ්ඩේ. ආන්න. සුපිරි. හරි. එහෙනම් ඔන්න අහගෙන ඉන්න. ආයිමක් කියනවා. කිසියම් සංඛ්‍යාවක් නැවත පුන ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස
දර්ශක අංකණය හැඳින්විය හැක. ඔන්න ආයිමත් අහගන්න පුතේ. කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත පුන පුනා ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශක අංකණය හඳුන්වන්නට පුළුවන්. තේරුණාද? හරි. ඊළඟට පුතේ මේක ලියා ගන්නකො. මං යටින් විස්තරේ දෙන්න. එහෙනම් ලියා ගන්න. මේක ලියා ගන්න පුතේ. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඕක යටින් ලියා ගන්න. පුතේ සුදු නෝනා මෙන්න මේ හතර ලියන්න ඕන දකුණු පැත්තේ උඩින් චූටියට. චූටි පැටියෙක් මේ ලියන්න ඕන. මෙයා වගේ ලොකුවට ලියන්න එපා. හරි. එහෙනම් ලියන්න මෙහෙම. ලියලා කොටු කරගත්තද? ලියන්න මෙහෙම. කිසියම් සංඛ්‍යාවක් මේක ලියලා ඉවරද පැටියෝ? ඉක්මනට ලියා ගන්න. කිසියම් සංඛ්‍යාවක් කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත පුන පුනා කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත පුන පුනා ගුණ වී ඇති අවස්ථාවක කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත පුන පුනා ගුණ වී ඇති අවස්ථාවක අපි මේ දර්ශක පාඩම් පටන් ගත්ත විතරයි පුතේ. ඉක්මනට ලියා ගන්න. කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත පුන පුනා ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශක අංකණය හැඳින්විය හැක. කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශක අංකණය හැඳින්විය හැක. කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශක අංකණය හැඳින්විය හැක. දර්ශක අංකණය හැඳින්විය හැක. ආයිමක් කියනවා. මුලින් ඉඳන් කියනවා. ආයිම බලා ගන්න. කිසියම් සංඛ්‍යාවක් නැවත නැවත පුන පුනා ගුණ වී ඇති අවස්ථාවක එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශක අංකණය හැඳින්විය හැක.
එය කෙටියෙන් දැක්විය හැකි ක්‍රමයක් ලෙස දර්ශක අංකනය හැඳින්විය හැක. දර්ශක අංකනය හැඳින්විය හැක. දර්ශක අංකනය හැඳින්විය හැක. හරි. දැන් ඔන්න පෑන පැත්තකින් තියාගන්න. චූටි. ලස්සන සංකල්පයක් ඔළුවට දාන්න හදන්නේ. පෑන පැත්තකින් තියා. පෑන පැත්තකින් තියා. හරි. පුතේ 3 හරි. දැන් මෙයයි අඬනෝ බෑගිරි ගගහ. මං අහනවා ඇයි අඬන්නේ? ඇයි දෙයෝ අඬන්නේ? අනේ සර් මම දිග වැඩි. තැනකට ගියාම හරි මෙහි හැප්පෙනවා. ඔව්. මට කියන්න මේක කෙටි කරන්නේ කොහොමද? චණ්ඩලතා ලියන එක නවත්තන්න. මහා සභා රැස්වීමේ ලේකම්ලා වගේ. මට කියන්න පැටියෝ මේක කෙටි කරන්නේ කොහොමද? ඔව්. 3 කී දෙනෙක් ඉන්නවද? 1යි 2යි 3යි 4යි 5යි 6. 6. පුතාලා දන්නවද මේවට තියෙන නම් සුදු බලාගෙන ඉන්න. මෙන්න මේ යට ඉන්න ලොකු එකාට කියන නම තමයි දැන් ඔයාලට තියෙනෝනේ නම් චණ්ඩලතා, පුෂ්පලතා, සෙනෙහලතා, කුසුමලතා නම් තියෙනවනේ නේ. ඔය දැන් hina වෙන පුතාගේ නම දුනාල්නේ. අම්මත් එක hina වෙන්නේ. නාගෙන ඉන්න. දුනාල්ට මං කියන්නම් පුෂ්පතිලකේ කියලා. පුෂ්පතිලක අහන් ඉන්නකෝ. පුතේ මෙයාට තියෙන නම තමයි පාදය. කකුල. උගේ කකුල ලොකුයි. බරව බහැපුවා වගේ. පාදය. මෙන්න මේ උඩ ඉන්න එක්කෙනාට කියන්නේ දර්ශකය. අන්න අපේ පාඩමේ නම. උඩ ඉන්න චූටි හාදියට කියන්නේ පුතේ දර්ශකය කියලා. යට ඉන්නේ කාට කියන්නේ පාදය. හරිද? මේ ඔක්කොම එකට ගත්තට පස්සේ කියනවා බලය. බලය. බලය නෙවෙයි. උරුල්ලෝ සාලයෝ. ඒ මාළුනේ පුතේ. බලය. ඒ බලය. මේ බලය. එහෙනම් මට කියන්න මේ යට ඉන්න ලොකු එකා කවුද? පාදය. උඩ ඉන්න චූටි එකා කවුද? දර්ශකය. ඔක්කොම එකට ගත්තට පස්සේ මොකද්ද කියන්නේ? කීයද? බලය. හරි. Sir, excuse me. I want to tell me something. Okay. මොකද්ද ප්‍රශ්නේ? Sir මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද පුතේ ප්‍රශ්නේ? Sir මේක කියවන්නේ කොහොමද? තැනකට ගිහිල්ලා ලැජ්ජයිනේ sir. අපි මේක කියවනෝ 3 උඩ 6. විලි ලැජ්ජයි සාන්තෝසයි. එහෙම කියන්න හොඳ නෑ. එහෙනම් පුතේ කියන නමක් තියෙනවා. මොකද්ද නම? දන්නේ නෑනේ. එහෙනම් ඔන්න අහගන්න. මේක කියන්නේ 3හි 6 වන බලය. කියන්න පුතේ 3හි 6 වන බලය. කියන්නම් මේ තාත්තේ ඔය ළඟ ඉන්න දරුවට කියවන්න. මේක කියවන්නේ කොහොමද? 3හි 6 වන බලය. ආයිමක් කියන්න චුටි. දුනාල් කියන්නකෝ. 3හි 6 වන බලය. තා එකක් තියෙනවා. කෙටි ක්‍රමයක්. අර ගෙදර බල්ලෝ එලවන්නේ පුතේ. ගෙදරට බල්ලෝ ආවම එලවන්නේ. අන්නේ විදියට කෙටි ක්‍රමයක් තියෙනවා. දුව බල්ල ගෙට. කියනෝනේ. බල්ල නිකන් දුව බල්ල එළියට. එහෙම කියනෝනේ. අන්න ඒ වගේ පුතේ මේක කෙටියෙන් කියන්න පුළුවන් 3 බල 6. දුව බල්ල ගෙට වගේ. ආන්න 3 බල 6.
මේක කෙටියෙන් කියන ක්‍රමේ තමයි 3 බල 6 දුව බල්ල ගෙට ආන්නේ වගේ අත උසන මේක තේරුණු කාණ්ඩේ සුපිරියටම තේරුණාන ආන්න පැටියෝ ලියා ගන්න ලස්සන්ට ලියලා මේ කියවන ආකාරය විලාව ගත්තට කමක් නෑ පුතේ ලියා ගන්නට හරි හරිද පුතේ හරි එහෙනම් ඔන්න මතක තියාගන්න පුතේ උඩ ඉන්න එක්කෙනාට කියන්නේ මොකද්ද
චූටි හයියෙන් කියන්න. උඩ ඉන්න කෙනාට කියන්නේ දර්ශකය. යට ඉන්න කාට කියන්නේ පාදය. ඔක්කොම එකට ගත්තට පස්සේ බලය. කියවන්නේ කොහමද? 3ෙහි 6 වන බලය. කියන්න පුතේ. 3ෙහි 6 වන බලය. එතකොට මේක කෙටියෙන් කියන්නේ කොහමද? 3 බාල 6. දුව බල්ල ගෙට වගේ. හරිනේ? හරි. දැන් ඔන්න අපි දැන් වගුවක් අඳින්න හදන්න. හරි අඳිමු. ඉක්මන් කරන්න. නෑ වගුවක් අඳින්න ලස්සනට පිටු CR පොතක් නම් එක පිටුවක් ඇති. ඔය පිටු දෙකම ගන්න. පොඩි පොතක් නම් පිටු දෙකම ගන්න. හා අඳගමු. කො අපේ මේ හසි ඉන්නවද? ඉන්නවනම් මන් දන්නේ ඉන්නවද කියලා. yes කියලා දාන්න. බලය. පාදය. දර්ශකය. මෙතන කියවන ආකාරය. මේක ටිකක් ලොකුවට ගහ ගන්න. මේ කියවන ආකාරය කියන එක ටිකක් ලොකුවට ගහ ගන්න. බලය, පාදය, දර්ශකය, කියවන ආකාරය. කියවන ආකාරය. වගුවක් ගහ ගන්න. හරි. දැන් ඔන්න බලයන් ටික දෙනවා. ඉක්මන් කරන්න. ටක් ගාලා පුරවන්න බලන්න. තා එකක් පුළුවන් නේ. දහය බල 9. ඉක්මන් කරන්න චූටි. වගුව පුරවන්න පුතේ. හිස්තැන් පුරවන්න. බල ටික ලියලා හිස්තැන් පුරවන්න.
හරිද පුතේ? ඉවර කාන්නේ මැසේජ් එකක් දාන්න බලන්න. right okay yes කියලා දාන්න. නියම. සුපිරි. right okay. එහෙනම් ඔන්න රතු පෑන අරගෙන හරි දා ගන්න. රතු පෑන අරගෙන හරි දා ගන්න. මෙයාගේ පාදය 5යි. දර්ශකය 3යි. කියවන ආකාරය පහෙහි තුන්වන බලය. අකුරෙන් ලියනවා නම් ගොඩක් හොඳයි. පහ බල 3 ලිව්වත් හරි. නමුත් විභාගයේදී මෙහෙම ලියන්න. අර කෙටි ක්‍රමයේ ඕන වෙන්නේ ඉස්සරහට 9 වසරේදී වගේ. පහෙහි තුන්වෙනි බලය ඊළඟ එක. හරි දා ගන්න පුතේ. පාදය 6යි. දර්ශකය 5යි. කොහොමද ලියන්නේ? ඔව්. 6හි 5 වන බලය. 6හි 5 වන බලය. 6හි 5 වන බලය. ඉක්මන් කරන්න. හරි දාගන්න. පහේ කියලා දැම්මත් කමක් නැහැ. පහේ හි දානව නම් හොඳයි. පහේ කිව්වම නිකන් අවුල් නේ. අවුලක් නැහැ ලකුණු දෙනවා. 6 8 එහෙම අවුලක් නැහැ. ඊළඟට අනු හරි පාදය 7යි දර්ශකය 9යි 7හි 9 වන බලය මෙහෙම ලිව්වත් කමන්නේ ඊළඟට මේක පාදය 8යි දර්ශකය 3යි 8හි 3 වෙනි බලය 8හි 3 වෙනි බලය මේක පාදය 10යි දර්ශකය 9යි 10හි 9 වන බලය 10හි 9 වන බලය ආදරණීය දුවේ පුතේ ඇත්තටම ඔබට මේ උත්තර ටික ආවනම් පාඩම ගොඩ කියලා හිතා ගන්න. පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ. පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ. හරි. පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ. හරි. ඔක්කොම හරි කට්ටියත් උස්සන්න බලන්න. සියල්ලම හරි කට්ටිය. ඒ කට්ටිය අනිවාර්යෙන් උසස් පෙළ මැක්ස් කරන්න ඕන. මම කියන හින්දා ලියලා තියාගන්න. අනිවාර්යෙන් උසස් පෙළ මැක්ස් කරන්න ඕන. මැක්ස් හරි බයෝ හරි. හරි. හරි පුතේ. අපේ ගයාෂ හරිද? හරි. ලියන්න ඊළඟට ප්‍රශ්නයක් පුතේ ලියන්න. පහත ගුණිතයක් ලෙස ලියා ඇති පහත ගුණිත ලෙස ලියා ඇති දෑ ගුණිත ලෙස ලියා ඇති සංඛ්‍යාව දර්ශක අංකණයෙන් ලියා දක්වන්න ගුණිත ලෙස ලියා ඇති සංඛ්‍යාව පහත ගුණිත ලෙස ලියා ඇති සංඛ්‍යාව දර්ශක අංකණයෙන් දක්වන්න ගුණිත ලෙස ලියා ඇති සංඛ්‍යාව දර්ශක අංකණයෙන් දක්වන්න දර්ශක අංකණයෙන් දක්වන්න හරි බලමු ඉක්මන් කරන්න මෙන්න මේවා දර්ශක අංකණයෙන් ලියන්න
ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. දැන් ඔබට පොඩි පැටලි සහගත තාත්වයකුත් ඇති වෙනස් කට්ටියත් ඉන්නවා. බය වෙන්න එපා Tamanට තේරෙන විදියෙන් කරන්නකෝ. සර් ඉන්නවනේ. කරන්නකෝ. හරි පුතේ. පහත ගුණිතයක් සේ ලියා ඇති සංඛ්‍යා දර්ශක අංකණයෙන් ලියා දක්වන්න. බලමු පන්තියේ කල්පනා කරලා වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. ඉක්මන් කරන්න. අත උස්සන්න බලන්න. ඉවර කාණ්ඩේ. අවංකෙම ඉවර නම් අත උස්සන්න. right okay. තා වෙලාව ඕන කියන කාණ්ඩේ. ඒක තමයි පුතේ. හැමදේම ගුරුවරයා කියලා දෙන්න කලින් පුතාලට පුළුවන් වෙන්න ඕන. හිතලා හරි බොරුවක් හරි මේක ලියන්න. මං කොහොමත් ඕක කියලා දෙනවනේ. කෝක කොහොමත් කියලා දෙනවා. පුතාලා Tamanට තේරෙන විදියෙන් කරන්නටකෝ. කොහොමත් සර් කියලා දෙනවා. හරි.
විදර්ශන හොඳට බලා ගන්න. හරි දා ගන්න රතු පෑනෙන් හරි දා ගන්න. දෙකේව පහයි නේව. දෙක බල පහ. හරි දා ගන්න. මේම ලියලා තියෙනවා නම් ඔබ සැබෑ දක්ෂයෙක්. ඊළඟට තුනේව 1යි 2යි 3යි 4යි 5යි 6යි නේව. 3 බල 6. දුර බල්ල ගෙට වගේ. 3 බල 6. අන්න බලන්න. ඔන්න ඊළඟට පුෂ්පලතාලට වරදින තැන. සමහරු මෙන්න මෙහෙම කරනවා. 5 1යි 2යි 3යි අනේ දෙයනේ මේකට මොකද කරන්නේ? මේ කට්ටිය 5 කට්ටිය නෙවෙයිනේ. ඉතින් අපිට මොටෝ එක වගේ කට්ටියනේ කෙටි කරන්න පුළුවන්. වෙනස් කට්ටිය එකතු කරන්න කෙටි කරන්න බෑ පුතේ. එහෙනම් මතක තියාගන්න. පහේ ඒව 3 දෙනයි. ගුණ කිරීම 3 දෙන්න වෙනම. ආන්න. අත උස්සන්නේ ඒක හරි කාණ්ඩේ. ගුණ කිරීම දාන්න. ඔබ සැබෑ දක්ෂයෙක්. බලන්න පුතේ ඔයාලගේ පවුල අනිවාර්යෙන් රාවණාගේ රජුත් එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇති. රාවණා රජතුමාලගේ ජාන ගෑවිලා ඇති. බුද්ධිමත් පවුල්. සමහර පවුල් ඉන්නවා පුතේ. පවුලේ ළමයි 5 දෙනයි. 3 දෙනෙක් ඉංජිනේර්ස්ලා, දෙන්නෙක් ඩොක්ටර්ස්ලා. මං එහෙම පවුල් දැකලා තියෙනවා. විශේෂයෙන් වලස් මුල්ල පැත්තේ. වලස් මුල්ල පැත්තේ පුතේ ගොඩාක් එහෙම පවුල් ඉන්නවා. ඒ පුතේ ජානවල ලක්ෂණයක්. මෙතන එක වගේ හතේව දෙන්නයි නේව. අටේව ඉන්නෝ 1යි 2යි 3යි 4. 8 බල 4. අත උසන්නේ ඒක ආපු කාණ්ඩේ. yes කියන්නේ. yes right. හැමතිස්සෙම පුතේ චූටි දේවල් වලින් සතුටු වෙන්න පුතේ. හරි. මහා ලොකු බංගලා නැති වුණාට ඔයාලයි ගාව ඉන්නෝ ඔයාලා කෝටි ගාණක් වටින වස්තුන් දෙකක්. කවුද? යාන වාහන දැන් සමහර ළමයි අම්මලට බනිනෝලු. සුනිල්ගේ අම්මට කාර් එකක් තියෙනවා. අපේ අම්මට කාර් එකක්වත් නැහැ. ඊට වැඩිය වටින දෙන්නෙක් ඔයාලා ගාව ඉන්නෝ කවුද? ඔව් අම්මයි තාත්තයි. කෝටි කීයක් විතර වටිනවද? අම්මගේ තාත්තගේ වටිනාකම කියලා නිම කරන්න බෑ පුතේ. මට නම් පුතේ පොළොයි බති වුණත් කමක් නැහැ. පොල්ලතු පැලක වුණත් කමක් නැහැ. ඒ දෙන්නත් එක්ක ඉන්න තියෙනවනම්. ඔක නැති වුණු කෙනෙක්ට තමයි ඕකේ වටිනාකම දැනෙන්නේ. හරිනේ? හරි. මෙන්න ඊළඟ එක. පුතේ මෙතන 10 3 දෙනයි නේව. 3යි. මෙතන දෙකේව 3යි නේව. ආන්න අත උසන්නේ කාපු කාණ්ඩේ. සුපිරි. ඊළඟට මෙතන 4ඒව 3යි නේව. මෙතන 5ඒව 3යි. ආදරණීය අම්මේ තාත්තේ ඇත්තටම ඔබේ දරුවෝ ඔය ටික ගොඩ දාගත්තා නම් සුපිරි දක්ෂයෙක්. හරි. දැන් ලියන්න මාතෘකාව. සුපිරි මාතෘකාව. දර්ශක අංකණයෙන් දී ඇති සංඛ්‍යාවල අගය සෙවීම. මේක හරි වැදගත් පුතේ. විභාගෙට ඕන වෙනවා. දර්ශක අංකණයෙන් දී ඇති සංඛ්‍යාවල අගය සෙවීම. දර්ශක අංකණයෙන් දී ඇති සංඛ්‍යාවල අගය සෙවීම. කවුරු හරි දරුවෙක්ට පන්තියට සම්බන්ධ වීමේ මොන හරි අපහසුතාවයක් තිබුණා නම් මේ කොහොම හරි පුතේ අපි මේ සිස්ටම් එකට හුරු වෙන්න ඕන. අපේ වෙබ් අඩවියට අපි හුරු වෙන්න ඕන.
ඔයාලා වෙනුවෙන් ලොකු මුදලක් වැය කරලා අපි මේක අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා වෙනුවෙන්මයි. ඒක මතක තියාගන්න. නැතුව මේ ඔයාලට වෙනසක් කරන්න නෙමෙයි මේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ. ඔයාලට ආරක්ෂාව සහ පෞද්ගලිකත්වයේ රැකෙන විදියට තමයි ඔක හදලා තියෙන්නේ. නැත්තම් WhatsApp group එකට link එක දැම්මම ඕන කෙනෙක්ට එන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම කවුරු හරි දරුවෙක්ට මේක ඇතුල් වෙන්න පරක්කු වීමක් වුණා නම් එයා පුතේ මෙන්න මේ අංකයට අමතලා මේක උදයංග සර්ගේ විතරක් කස්ටම් සර්විස් එක. උදයංග සර්ගේ ගණිත පන්තිය ගැන විතරක් ඕනම ප්‍රශ්නයක් මේ කතා කරන්න. කතා කළා පුතාලට පුළුවන් රෙකෝඩින් එක ලබා ගන්න. කලින් ටික බලන්න බැරි වුණා නම් රෙකෝඩින් එක බලන්න. ඒ ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් දාලා තියෙන. අහගෙන. හරි. මොකද්ද මාතෘකාව චූටි? රමේෂ් ඕන්න දැන් දැක්කේ. good morning. හිනාව. මෙන්න පුතේ. ආගෙන. පළවෙනි ගාන උදයංග සර් කියලා දෙනවා. පළවෙනි ගාන උදයංග සර් කියලා දෙනවා සුපිරියටම. ඔන්න පුතේ පළවෙනි ගාන. හොඳට බලාගෙන. පළවෙනි ගාන බලාගෙන. 2 බල 3 5 බල 2. ආන්න. දැන් පුතේ ඇත්තටම පුතේ සුදුනෝන අහගෙන ඉන්න මේවට කියන්නේ දර්ශකාංකණයෙන් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාවක්. අපිට කියනවා මේකේ අගය හොයන්නලු. ජොවින්දෝ මොකෝ මහා සභා රැස්වීමේ ලේකම්ද? ලියනෝ ඉවරයක් නැහැ. ලේකම් වගේ. මතක තියාගන්න මිනිස්සුયો ලිව්වා කියලා මොලේ වර්ධනය වෙන්නේ නැහැ. අහන් හිටියොත් විතරයි මොලේ වර්ධනය වෙන්නේ. බලන්න ඔයා කොච්චර බලන්නකෝ. බනිනකොට අහන් ඉන්නෝ. උගන්නනකොට ලියනෝ. කොච්චර ගොංගද බලන්නකෝ. බනිනකොට හොඳට අහන් ඉන්නෝ. උගන්නනකොට ලියනෝ. ඒ වැඩ කරන්න එපා තද වෙනවා සර්. හොඳේ. ආගෙන. පුතේ දැන් මේක අගේ හොයන්නලු. ඕ මේක කරන්න පුළුවන් පුතේ ඉස්සෙල්ලම මේක ප්‍රසාරණය කරන් ඉන්නෝ. එකට අල්ලලා බැඳලා නෙව තියෙන්නේ. ප්‍රසාරණය කරන්න ඕන. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. 2ව 3යි නේව. ඊළඟට 5 වැඩි කිරීම 5. අන්න බලන්න. ඔන්න දැන් ගුණ කරමු. දෙවරක් 2 විලි ලැජ්ජයි 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 5 40යි. 40ව 5ක් 200යි. ආන්න බලන්න. ඔන්න ඕකට තමයි කියන්නේ දර්ශකාංකණයෙන් දී ඇති සංඛ්‍යාවක අගය සෙවීම. අත උසන්න තේරුණු කාණ්ඩේ. රමේෂ් ලියා ගන්න පුතේ. ආයිමක් කියලා දෙන්න. මෙතන 2 බල 3 කියන්නේ 2ව 3යිනේ. 5 බල 2 කියන්නේ 5ව 2යිනේ. එහෙනම් දෙවරක් 2 8යි. 40යි. 200යි. ඉක්මන් කරන්න. හික්මන් කරන්න කවුරුත් හික්මන් කරන්න.
හරි. ඔන්න දැන් ගණන් සෙට් එකක් දෙන්න හදන්න. ලියන්න මෙහෙම. පහත දර්ශකාංකණයෙන් දී ඇති සංඛ්‍යා වල අග්ගිය සොයන්න. ලියා ගන්න ප්‍රශ්නය ලියා ගන්න. විභාගෙට එන්නේ ඔහොමයි. ඒ විභාගෙට එන විදිහ අඳුර ගන්න ප්‍රශ්න ලියන්න. කම්මැලිකම නැතුව. පහත දර්ශක අංකණයෙන් දී ඇති සංඛ්‍යා दर्शक अंकनीय दियति संख्या दर्शक अंकनीय दियति संख्या ही वाला आगे से आना वाला आगे से आना वाला आगे से आना संख्या वाला आगे से आना संख्या वाला आगे से आना हरे संख्या वाला आगे से आना हरे मैंने गणन टिका लास्ट है ना एक मांग करा तूने देख पहे देख නෑ ලියලිය හදන්න පළවෙනි ගාන ලිව්ව හදන්න මකන්නේ නෑ සර් 10 3 5 1 9 2 වැඩි කිරීම 10 2 4 3 දෙකේ පහ ඉක්මන් කරන්න. ටක් ගාලා සංඛ්‍යා ටික හොයන්න පුතේ. ඔය ටිකේ ඉක්මනට අගයන් ටික හොයන්න.
රමේෂ් ඉවරද? ජෝසප් ඉවරද පුතේ? ඉක්මන් කරන්න. ටක් ගාලා. පුතාලා ඔක ලියන ගමන් අහන් ඉන්න. පුතාට පුළුවන් අද පන්තියේ රෙකෝඩින් එක අද රාත්‍රී 12 වෙනකොට ඕනනම් නැවත බලන්න පුළුවන්. අද රාත්‍රී 12ට පෙර. හරිනේ? අපේ සිස්ටම් එකට යන්න දන්නවනේ. ප්‍රගති ෆවුන්ඩේෂන් www.pragatifoundation.com කියන එකට ගිහිල්ලා සිස්ටම් එකට ගිහලා ඒකේ තියෙනවා උදයංග සර්ගේ රූපයක් තියෙනවා රෙකෝඩින් කියලා. අන්න ඒක ඔබන්න. එපුවට පස්සේ පුතාලට අද රාත්‍රී 5ත් ඒ කියන්නේ හවස 5ත් රාත්‍රී 12ත් අතර නැවත ඕනනම් මේක බලන්න පුළුවන්. නැවත බලන්න පුළුවන්. ඒ අවස්ථාව සලසා දීලා තියෙනවා. ඉක්මන් කරන්න. කරලි ඉවර කාණ්ඩේ සංඥාවක් දෙන්න බලන්න. yes කියලා දාන්න බලන්න. සුපිරි. තා වෙලාව ඕන කියන කට්ටිය නෝ කියලා දාන්න බලන්න. ඉක්මන් කරන්න මැනිකේ. ජෝසප් ඉක්මන් කරන්න.
හරි. හරි. මේ සර් ඉවරයි කියලා දාන්න එපා. මේ අහිංසක මං අල්ල ගන්න එපා. සර් ඉවරයි. හරි. මෙන්න පුතේ. පළවෙනි ගාන. රතු පෑන ගන්න අතට 3 2යි 5 2යි 3 වරක් 3 9යි 9 වරක් 5 45යි 45 පයින් වැඩි කරාම උත්තරේ දාන්න බලන්න. කීයද අම්මා? 225යි. 225 ආවනම් ඔබ සැබෑ දසේ. යක මේක හරිනම් මේක හරිනම් මාත්‍ය ලොකු දක්ෂී. ලොකු දක්ෂී තමයි වෙනවා. යක මරු. යක නියමයි. right to the අරුම පුදුම මේ 225 අපට හමු වෙන්නේ දර්ශක පාඩමේදී කියනවනේ ඩිංගක් ඉන්නකෝ හරි මෙනි ළඟ එක right දෙකීව තුනයි පහීව තුනයි ඔන්ට බලන්නකෝ දෙවරක් දෙක හතරයි හතරක් දෙක අටයි අටරප්පා 40යි 45 200යි 205 1000යි 1000 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. හරිද? බලන්න 1000 තමයි උත්තරේ. සුපි රන්දිනු හරිද පුතේ? නිකේතට කියන්න පොඩ්ඩක් බලන්න කියලා. අක්කට කියන්න පොඩ්ඩක් බලන්න කියලා. රන්දිනු හරි. අක්කා ඉන්නවා ලොකු අක්කා ඉන්නවා. අපිට රන්දිනු අපිට අක්කලා එක්කෙනෙක්වත් නැහැ. නිකේත පොඩ්ඩක් බලන්න මල්ලිගේ වැඩ. හරි. නිකේත ඉන්නවා. හරි. නෑ. ඊළඟට මෙතන 10ව 3යි. 5 1යි. එහෙනම් චූටි ලියන්න පුළුවන් 10 වරක් 10 100යි. 100ව 10ක් 1000යි 10ව 5 5000යි අත උස්සන්නේ එක හරි කාණ්ඩේ සුපිරි සුපිරි රමේෂ් මොනවද හොයන්නේ ඔය මිනි virtual background දාලා දැන් වැඩ දාන්න ඕනේ ඔහොම යා right හැබැයි පුතේ මෙහෙමයි පරිගණකයේ ඔබේ අතේ තියෙන එක හැබෑව. හැබැයි ඉගෙන ගන්න වෙලාවට අනම්මනම් ඔබන එකට නම් මම එච්චර කැමති නැහැ. අනේ දැන් මේ පැය දෙකකින් පස්සේ ඕන එකක් ඔබා ගන්න. ඕන එකක් ඔබා ගත්තට මට කමක් නැහැ. ආගෙන 9 2 9ව 2යි 10 2 9 වරක් 9 81යි 81 10න් වැඩි කරාම 810යි 810 10න් වැඩි කරාම 8100යි මේ තව කෙටි ක්‍රමයක් කියලා දෙන්නද හැබැයි තැන් වල ගිහලා කියවන්න බෑ මෙහෙමත් පුළුවන් ඔහොම එක කෙලින් ගුණ කරන්න බැරි නම් 9 වරක් 9 81 ලිව්වා 10 වරක් 10 100 ලිව්වා 81 100න් වැඩි කරාම 8100 එහෙමත් පුළුවන් වෙන වෙනම ගුණ කරලා ගුණ කරන්නත් පුළුවන් නියමයි ඊළඟට මෙතන 4ව 3යි 2ව 5යි කීයද මගේ පුතේ උත්තරේ ගන්න බලන්න මම වෙන වෙනම හදනවා 4 වරක් 4 16යි 16 වරක් 4 64යි දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් 32යි එහෙනම් 7 නේ 64 32න් ගුණ කරන්න උත්තරේ එන්න ඕන කීයද 64 ගුණ කරන්න
2048යි. දෙදස් 48. හරි. 2048. හරි පුතේ. ඔක්කොම හරි කාණ්ඩය අත උස්සන්න බලන්න. ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. ලියන්න පුතේ විශේෂ නෝට් එකක්. අත්‍යවශ්‍ය නෝට් එකක් ලියන්න. ලියන්න. මෙම මාතෘකාවේදී භාවිතා වන විශේෂ වචන රතු පෑනින් ලියා ගන්න. මෙම මාතෘකාවේදී භාවිතා වන විශේෂ වචන මාතෘකාවේදී භාවිතා වන විශේෂ වචන මාතෘකාවේදී භාවිතා වන විශේෂ වචන මාතෘකාවේදී භාවිතා වන පුතේ මේව දැනගෙන ඉන්න ඕන. නැත්තම් තැනකට ගියාම නෝන්ඩි වෙනවා. පුතාලා දන්නව පුතාලා ගැන වැඩියෙන්ම හොයන්නේ කවුද? අම්මයි තාත්තයි ඇරුණට පස්සේ අල්ලපු ගෙදර නැන්දා. ඕ නැන්දට තමයි බුදු අම්මි ඉගෙන ගන්න කොහෙන්ද යන්නේ කොහෙද ඔක්කොම ඕන. ආගෙනින් සැටලයිට් නැන්දලා ආගෙනින්. පුතේ දැන් පෑන පැත්තකින් තියන්න. සුපිරි තියරියක් කියලා දෙන්න හදා. මගේ පුතාට උගන්වන්න යන්නේ පැටියෝ ලස්සන තියරියක්. හොඳට අහගෙන ඉන්න. මේක ගොඩක් තැන්වල භාවිතා වෙන දෙයක්. පහ බල දෙක සුදු මේක කියවන ආකාරය කියන්නකෝ. මේක කියවන්නේ කොහොමද? කොහොමද කියන්නේ? පහෙහි දෙවන බලය. තේරුණාද? මේක කොහොමද කියවන්නේ? පහෙහි දෙවන බලය. හැබැයි පැටියෝ තව ක්‍රමයක් තියෙනවා. ඒක රතු පෑනින් ලියා ගන්න ඕන. මේකට කියනවා පහේ වර්ගය. අන්න ඔය වචනේ මතක තියාගන්න. වර්ගය කියන්නේ මෙන්න මෙතන දෙක තිබුණොත් මතක තියාගන්න ගණිතයේ මේක විශේෂ අවස්ථාවක්. පහේ වර්ගය. වර්ගය කිව්වොත් උඩ තියෙන්නේ දෙක බව තරයේ මතක තබා ගන්න. පැහැදිලිද? තව එකක් මං කියන්නම්. පුෂ්පලතා මෙන්න මේක කොහොමද කියන්නේ? මේකට ක්‍රම දෙකකින් කියන්න පුළුවන්. හතෙහි දෙවන බලය. නැත්තම් මේක කෙලිම කියන්න පුළුවන්. හතේ වර්ගය. දැන් ඔබගේ ඉන්නවනම් ගෙදර 9 10 අක්ක කෙනෙක්. ඒ කට්ටිය මේකට කියන්නේ හතෙහි දෙවන බලය කියලා නෙවෙයි. මොකද්ද කියන්නේ? හතෙහි වර්ගය. අත උස්සන්න තේරුණු කාණ්ඩේ. රයිට් ලියා ගන්න පුෂ්පලතා. පුෂ්පතිලකත් ලියා ගන්න.
හරි. පුතේ මතක තියාගන්න මෙන්න මෙතන දෙක කියන තැනට විශේෂ නමක් තියෙනවා ගණිතේ වර්ගය. තව එකක් තියෙනවා. අන්න ඒකත් බලා ගන්නකො. පෑන පැත්තකින් තියන්න චූටි. පෑන පැත්තකින් තියන්න. මෙන්න ඊළඟ එක. මෙන්න ඊළඟ එක. උඩ 3. ඕක අපි සාමාන්‍යයෙන් කියවන්නේ කොහමද? පහෙහි කියන්නේ තුන්වන බලය. මේකට කියනවා විශේෂ නම තමයි පහේ ගණය. ගණය මතක තියාගන්න පුෂ්පතිලක උඩ තියෙන්නේ 3 නම් ගණිතයේදී අපි ඒකට කියන විශේෂ නම තමයි ගණය. පැහැදිලිද? තව එකක් මං දෙන්නම් උදාහරණයක්. මෙන්න මේක 7 3. ආවක කොහොමද කියවන්නේ? සාමාන්‍ය විදියට කියන්නේ 7හි තුන්වන බලය. නැත්තම් විශේෂ ආකාරයට ලියන්න පුළුවන් 7 ගණය. මේ දෙක අනිවාර්යෙන් මතක තියාගන්න. ඔච්චරයි සිලබස් එකටම තියෙන්නේ. දෙන්නයි ඉන්නේ. දෙකට කියන්නේ වර්ගය කියලා. 3ට කියන්නේ ගණය කියලා. අත උස්සන්න මේක තේරුණු කාණ්ඩේ. ඉක්මන් කරන්න. ඔව් 4 අපි ගන්නෙ නෑ. ඉක්මන් කරන්න. දරුවෙක් දාලා තියෙනවා. රතු පෑනෙන් ලියපු එක පේන්නේ නැහැලු. 7 ගණය. 5 ගණය. 5 ගණය. 7 ගණය. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉක්මන් කරන්න. හරි. බලගන්නේ. එනම් පුතේ මතක තියාගන්න මෙම තේමාවේ යටතේදී මාතෘකාව යටතේදී අලුත් වචන දෙකක් අපි ඉගෙන ගත්තා. මොකක්ද වචන දෙක? වර්ගය සහ ගණය. වර්ගය සහ ගණය.
වර්ගය කියන්නේ උඩ දෙක තියෙනකොට. වර්ගය කියන්නේ දර්ශකීය දෙකන. ඝණය කියන්නේ දර්ශකීය තුනන. දර්ශකීය තුනන. හරි. එහෙනම් පුතේ ලියන්න මාතෘකාව. යම් කිසි සංඛ්‍යාවක් දී ඇති සංඛ්‍යාවක බලයක් ලෙස ප්‍රකාශ කිරීම. යම් කිසි සංඛ්‍යාවක් දී ඇති සංඛ්‍යාවක බලයක් ලෙස ප්‍රකාශ කිරීම. යම් කිසි සංඛ්‍යාවක් දී ඇති සංඛ්‍යාවක බලයක් ලෙස ප්‍රකාශ කිරීම. යම් කිසි සංඛ්‍යාවක් දී ඇති සංඛ්‍යාවක බලයක් ලෙස ප්‍රකාශ කිරීම. හරි. පුතේ දරුවෙක් අහලා තියෙනවා මෙහෙම, සර් තව අපිට තියෙන්නේ තුන්වෙනි වාරයට පාඩම් එකයි. සර් ඒ ටික ඉවරුනාම මොකද්ද කරන්නේ? අහගන්න හොඳට. නැවත මම යනවා පාඩමෙන් පාඩමට පේපරයක් දීලා ඒක විස්තර කළ දෙනවා. සෑම සතියකම එක පාඩමක් අරගෙන පේපරේ ලියවලා විස්තර කළ දෙනවා. ඒ වගේම පැටියෝ කෙලිම අපි යන් 7 වසරට නේ. 6 වසරේ පාඩම් ටික ඉවර නම් ඇයි අපි මෙතන 6 වසරෙම ඉන්නේ? නේ පුතේ. මම නම් කියන්නේ 7 වසරට ගියාට කමක් නැහැ. අත උස්සන්න කැමති කට්ටිය. 6 වසරේ පාඩම් ටික දැන් ඉවරයිනේ. ඊට පස්සේ පාඩමෙන් පාඩමට නැවත රිවිෂන් එකක් යනවා. හැම පාඩමකටම පේපරයක් මේ වෙනකොට හදලා තියෙනවා. සෑම පාඩමකටම පේපරයක් මේ වෙනකොට හදලා තියෙනවා. අන්නේ පේපරේ කරලා පාඩම් ටික ඉවරුණාට පස්සේ අපි 7 වසරට යනවා. අපි අපරාධනේ. හයි නේ. මොකද 7 වසරේ සිලබස් එක ලොකුයි පුතේ. දැම්ම බැස්සොත් අනිවාර්යෙන් ගොඩ දා ගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාළුවන්ට කියන්න, ඔයාලගේ යාළුවන්ට කියන්න උද්දයන්ග සර් තා සති දෙක තුනකින් 7 වසර පටන් ගන්නවා. දැම්ම 7ට ලෑස්ති වෙන්න කියන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා කියන්න. හරි. ඔන්න පෑන පැත්තකින් තියන්න. සුදු පෑන පැත්තකින් තියලා හොඳට අහගෙන ඉන්න. අහගෙන. පුතේ දැන් ඔන්න උදයන්ග සර් කියලා දෙන්න යන්නේ හරි අපූර්ව දෙයක්. කිසියම් සංඛ්‍යාවක් දුන්නට පස්සේ ඒ සංඛ්‍යාව තවත් සංඛ්‍යාවක බලයක් ලෙස ප්‍රකාශ කරන්නේ කෙසේද? කිසියම් සංඛ්‍යාවක් දුන්නට පස්සේ දැන් දරුවෙක් දාලා තිනවා අපි පන්තියට දෙපාරයි ආවේ. අනිත් පාඩම් දන්නේ නැහැ. බය වෙන්න එපා. අනිත් පාඩම් ටික සියල්ල පේපරයක් දීලා කරවලා ඉවර කරනවා. මුලින් ඉඳන්ම පාඩමකට පේපරේ ගානේ කරවනවා. බය නැතුව ඉන්න මාව විශ්වාස කරන්න. හරිනේ පාඩම් ටික අල්ලලා දෙන්නම් සුපිරියටම. ආගෙන ඉන්න. ඒක නෙමෙයි දැන් මේ වැඩේ අහගෙන ඉන්නකෝ. දැන් ඔන්න උදයන්ග සර් කියලා දෙන්නේ යන්නේ පැටියෝ. කිසියම් සංඛ්‍යාවක් දී ඇති සංඛ්‍යාවක බලයක් ලෙස ප්‍රකාශ කරන හැටි. හොඳට අහගෙන ඉන්න. දරුවෙක් දාලා තියෙනවා 7 වසරේ ගණිත අච්චුපත අපේ ගාව නැහනේ. මම දෙන්නම්. මගේ ගාව තියෙනවා. print කරලා දෙන්නම් බය වෙන්න එපා. ඔයාලට print කරගන්න පුළුවන් නම් PDF එක දෙන්නම්. ආගෙන බය වෙන්න එපා තඹ දොයිතුවකට.
හරි ආගෙන ඔන්න ප්‍රශ්නයක් ලියනවා ඒ පෑන පැත්තකින් තියාගන්න 64 යන සංඛ්‍යාව 64 කියන සංඛ්‍යාව දෙකෙහි බලයක් ලෙස දක්වන්න ඔන්න ඔහමයි විභාගෙට තියෙන්නේ පෑන පැත්තකින් තියන්න සුදු එකපාරයි කියලා දෙන්නේ තීක්ෂණා කකුල පල්ලයට දාන්න පන්තියක ඉන්න විදිය දන්නවනේ පිළිවෙලකට ඉන්න ඕන ආගෙන 64 කියන සංඛ්‍යාව දෙක කියන සංඛ්‍යාවේ බලයක් ලෙස ප්‍රකාශ කරන්නලු මාර ලේසි පට්ට ලේසි ඔන්න බලන්න කියලා දෙනවා ඒයි විලි ලැජ්ජයි කරන්න තියෙන්නේ මෙච්චරයි 64 අල්ලලා අරගෙන කනේ පාරක් ගහන්න තියෙන 64 දීලා තියෙන සංඛ්‍යාවෙන් බෙදාගෙන යන්න තියෙන ආන් මොකද කරන්න තියෙන්නේ රමේෂ් 64 දීලා තියෙන සංඛ්‍යාවෙන් බෙදාගෙන යන්න තියෙන බදාගෙන නෙවෙයි බෙදාගෙන හරි ඔන්න බලන්න විදර්ශන බලාගෙන ඉන්න 64 බෙදනෝ දෙකෙන් කීයද ඒයි 64 දෙකෙන් බෙදුවම කීයද 32යි 32 දෙකෙන් බෙදුවම කීයද 16යි නේව 16 දෙකට බෙදුවම කීයද 8යි නේව බෙදාගෙන යන්න 8 දෙකට බෙදුවම 4යි නේව 4 දෙකට බෙදුවම 2යි නේව 2 දෙකට බෙදුවම 1යි අන්න පුතේ අවසානෙට එක එනකන් බෙදාගෙන යන්න ඊට පස්සේ උත්තරේ මෙන්න මේ ටික එන ලියන්න පුළුවන් 64 සමානයි දෙකේ ගුණ කරමු 1යි 2යි 3යි 4යි 5යි 6යි දෙකේ 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි දෙක බල 6 අත උස්සන්න තේරුණු කාණ්ඩේ සුපිරියටම තේරුණා නම් රන්දිනෝ සුපිරියටම තේරුණා නම් අත උස්සන්න බලන්න රයිට් ඉස්සෙල්ලා ප්‍රශ්නේ ලියලා මේක ලස්සන්ට පුළුවන් නම් බෝඩ් එක නොබලා හදන්න පුතේ බෝඩ් එක නොබලා හදන්න ඉක්මන් කරන්න
හරි. දැන් මෙන්න ගාන 1 සැරසෙන් අපි බලමු වේගෙන්ම කරලා වේගෙන්ම chat එකට දාන්නේ කවුද බලමු. මෙන්න තරංගයක්. සැරසෙන් එලවෙන් හොඳේ. හා ලෑස්තිද? right 128 තග්ග මේක ලියා ගන්න. 128 යන සංඛ්‍යාව 128 යන සංඛ්‍යාව යන සංඛ්‍යාව දෙකෙහි බලයක් ලෙස ප්‍රකාශ කරන්න. ඉක්මන් කරන්න. 128 යන සංඛ්‍යාව දෙකෙහි බලයක් ලෙස ප්‍රකාශ කරන්න. එකසිය විසියට යන සංඛ්‍යාව සර් උදව්වක් කරන්න පුළුවන්ද? පුළුවන් පුතේ. කටවහන් ඉන්නවද පුතේ? नेतुली पलवेनी स्थानය තුන්වෙනි දෙවෙනි ස්ථානය තනුරි තුන්වෙනි ස්ථානය very good හරි ඔන්න බලන්න හදලිවර කාණ්ඩයත් උස්සන්න බලන්න ආන්න බලන්න චණ්ඩියෝ ටික දේශන්දු ඉවරද හරි අන්න බලන්න 128 දෙකෙන් බෙදනවා 64යි 64 දෙකෙන් බෙදනවා 32යි 32 දෙකෙන් බෙදනවා 16 දෙකෙන් බෙදනවා කීයද 8යි 8 දෙකෙන් බෙදනවා 4යි 4 දෙකෙන් බෙද 2 2 2 1යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 128 කියන්නේ 2 බල 7 2 බල 7 ආව නම් ඔබ සැබෑ දක්ෂ මෙන්න ඊළඟ ගාන සැරසීන් හරිද මෙන්න ඊළඟ ගාන බලමු කවුද right 81 තුනේහි බලයක් ලෙස ප්‍රකාශ කරන්න 81 තුනේහි බලයක් ලෙස ප්‍රකාශ කරන්න 81 තුනේහි බලයක් ලෙස ප්‍රකාශ කරන්න
හරි 81 තුනෙහි ගෝවින්දු නියමයි ජොවින්දු මාර නම් තියෙන්නේ ජොවින්දු ටකෙල්චා ටසිනි ටොෂිබා නියමයි කම්පියුටර් වල නම් වගේ නියම නම් දැන් තියෙන ඉස්සර තිබෙන සුනිල් කමල් චණ්ඩදාස පුෂ්පතිලක උදයංග මෙන්ටල් නම් හරි එහෙනම් උත්තරේ දී ඇති සංඛ්‍යාව මෙන්න මේකෙන් බෙදාන්ට බෙදාගෙන යන්න අන්න බලන්නකො 87 3න් බෙදම 27යි 27 3න් බෙදම 9යි 9 3න් බෙදම 3යි 3 3න් බෙදම අන්න බලන්න පුතේ 3ව කීයද 4යි එහෙනම් 81 සමානයි 3 බල 4 81 සමානයි 3 බල 4 හරි කාණ්ඩයට උස්සන්න බලන්න ඔබ සැබෑ දක්ෂයෙක් මෙන්න අවසාන ගාන ලියන්න ගාන අවසාන ගාන මෙන්න ගාන 64 යන සංඛ්‍යාව රෝමි ලක්කම් 1 දෙකෙහි බලයක් ලෙස හතරෙහි බලයක් ලෙස දෙකෙහි බලයක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන් හතරෙහි බලයක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන් කල්පනා කරලා බලන්න අටෙහි බලයක් ලෙස දක්වන්න බලමු ක්‍රම තුනම හදන්න ඕන දෙකෙන් බෙදලා හදන්න පුළුවන් හතරිනුත් බෙදෙනවා අටෙනුත් බෙදෙනවා රෝමි ලක්කම් 1 2 3 දාලා ගණන් 3 හදන්න ඉක්මන් කරන්න
හදලා ඉවර කාණ්ඩේ. සුපිරි දක්ෂයෝ. ඉක්මන් කරන්න. හරි. එහෙනම් පුතේ ඔන්න පළවෙනි එක හරි දාගන්න. 64 දෙකෙහි බලයක් ලෙස අපි කලින් හෙව්වා. 32 දෙකෙන් බෙදුවම 16යි 16 දෙකෙන් බෙදුවම 8යි 8 දෙකෙන් බෙදුවම 4යි 4 දෙකෙන් 2යි 2 ඔව් පුතේ 2 7යි 64 කියන්නේ 2 කීයද 6යි 2 6යි හරි දාගන්න 64 කියන්නේ 2 6 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක් ඊළඟට රොම් දෙවෙනි එක ඒක කලින් හදපු නිසා වැඩි කියලා දෙන්නේ නැහැ දෙවෙනි එක 64 4ෙන් බෙදන්න 64 4ෙන් බෙදුවම 16යි 16 4ෙන් බෙදුවම 4යි 4 4ෙන් බෙදුවම 1යි එහෙනම් පැටියෝ 64 කියන්නේ 4ෙහි ගණය නැත්තම් 4 බල 3 ගණය කියන්නේ 3ට විතරයි 3 ගණය ඊළඟට හරි කට්ටියත් උස්සන්න බලන්න සුපිරි සුපිරි ඊළඟට අවසාන එක 64 8ෙන් බෙදුවම 8යි 8 8ෙන් බෙදුවම 1යි එහෙනම් 64 කියන්නේ 8 වර්ගය වර්ගය කියන්නේ බල දෙක අත උස්සන්න 3ම හරිනම් හයි එහෙනම් ගෙදර වැඩ ලියන්න පුතාලගේ පාඩම ඉවරයි දර්ශක පාඩම අදින් ඉවරයි දර්ශක පාඩමේ සියලුම අභ්‍යාස කරන්න පුළුවන් ඊළඟට උදයංග සර්ගේ ටියුට් එක උදයංග සර්ගේ ටියුට් එකේ සුපිරි ගණන් සෙට් එකක් තියෙනවා අනිවාර්යෙන් ටියුට් එක අරගෙන හදන්න ටියුට් එක ගන්න පුළුවන් පුතාලට අපේ වෙබ් අඩවියෙන් ගන්නත් පුළුවන් pragatifoundation.com එකෙන් ගන්නත් පුළුවන් හරි ඒ ගන්න විදිය සියල්ල මම වීඩියෝ එකක් හදලා ඇත්තේ මම ගෲප් වලට දාන්න ඒ වීඩියෝ එක බලලා ඒ PDF එක ඩවුන්ලෝඩ් කරලා print එක දෙන්න දීලා ලබන සත් කෙනෙකුට ටියුට් එක අතේ තියෙන්න ඕන හරි පුතේ ඔන්ලයින් පන්ති දිගටම කරනවද ඔව් පුතේ 11 වසරට යනකම් කරනවා ඔයාලා 11 වසරට යනකම්ම කරනවා හරි එහෙනම් උගන්වපු ගුරුවරයාට මං රෑ 12 වෙනකම් බලන් ඉන්නෝ රෑ 12ට කලින් අනිවාර්යෙන් දාන්න උත්තර ටික හරි ආයිබන් පුතේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා